දවසේ ඒ සති පින්කම් මාලාවට අපේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරලා තිබුණා. අපේ ශේෂ සූසේක මහත්තයා ගේ දායකත්වයෙන් ආරාධනාවෙන්. නමුත් අපිට රටේ තිබුණ ඉවරකල පස්තු යනුව ඒ ධර්ම දේශනා සියල්ලම අපිට අවලංගු වෙන්න සිද්ධ වුණා. උන්වහන්සේට නැවත වතාවක් ශේෂ මහත්තයා ආරාධනා කරා. උන්වහන්සේ අද දවස් අපිට ලබා දුන්නා. ඉතින් අපි හරි පින්වන්තයි, අපි වාසනාවන්තයි. උන්වහන්සේ වරණ කරලා අපි සජීව ධර්ම දේශනාව සවන කිරීමට අවස්ථාවක් ලැබුණා. මතක් කරන්න ඕන ඒ සඳහා අපිට දායකත්වය ලබා දුන්නේ ඉන්දිකා නෝඩන් මහත්මිය 10/44 ආනිවසේ පරිදි. එතුමිය තමයි අපේ ඉන්දියාකර අපේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශන සඳහා එතුමියට දායකත්වය ලබා දෙන්න නැගෙන. ඉතින් ඒ අනුව එතුමිය සියලු පරිදි සූදානම් කරලා තිබෙනවා. අපි ගෞරවයෙන් එතුමියට ආරාධනා කරනවා දහම්පොතේ පූජා කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු කියලා. ධර්ම දේශනාව ආරම්භ කරමු. කවුරුන් එක සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. මේක චුට්ටක් ලංකල් වෙන හැමදිනාම සාදු නාදයක් පවත්වා ධර්මානුශාසනාව ආරම්භ කිරීමට මුලින් පංචශීලය සමාදන් වෙන්න හැමදිනාම තෙවරක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ
සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්ම ස්වාමී ලෝක ස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපි මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මානුශාසනාව සඳහා පින්වතුනි මම මාතෘකාව ලෙස තෝරාගත්තේ අපේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු අති විශේෂ ගාථා රත්නයක්. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකා. අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. යමෙක් යම් බීජයක් වපුරනවද ඒ වපුරන බීජයට අනුව තමයි ඔහුට ඵල හටගන්නේ. කෙනෙක් කොස් ඇටයක් හිටෙව්වොත් ඒ කෙනාට ලැබෙන කොස් පැල. කෙනෙක් අඹ ඇටයක් හිටෙව්වොත් ඒ කෙනාට ලැබෙන අඹ පැල. කොස් ඇටයක් හිටවෙන කෙනාට අඹ පැල ලැබෙන්නේ නැහැ.
ආන් ඒ වගේ පින්වතුනි කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකා. හොඳ දේ කරන කෙනාට හොඳ දේ ලැබෙනවා. නරක දේ කරන කෙනාට නරක දේ ලැබෙනවා. මේක තමයි පින්වතුනි මේ ලෝකේ පවතින ස්වභාව ධර්මය. මේ ලෝකේ පවතින එකම ධර්මතාවය. පින්වතුනි මේ ලෝකේ මේ සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ ධර්මතාවයට අනුකූලව. මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ ධර්මතාවයට අනුකූලව. අපි මේ ජීවත් වෙන පරිසරය මේ ස්වභාව දහම මේ සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ ධර්මතාවයට අනුකූලව. යම් කිසි මනුෂ්‍ය ජන කොට්ටාසයකගේ ගුණධර්ම උසස් ලෙස පවතිනවා නම් සිල් රකිමි ගුණධර්ම පූර්ණේ කරගෙන ඒ මානව සමාජයේ ජීවත් වෙනවා නම් අන්න ඒ මානව සමාජයට මේ ස්වභාව දහම උසස් ආකාරයට සලකනවා. යම්කිසි ජන කොට්ටාසයක් යම්කිසි මානව පිරිසක් ගුණයෙන් හීන වෙලා සිල් වලින් පිරිහිලා ජීවත් වෙනවා නම් අන්න ඒ මානව සමාජයට ස්වභාව දහම සලකන්නේ බොහොම විෂම ආකාරයට. ඒක පින්වතුනි අපි අද මේ ලෝකයේ අත්විඳිනවා. අපි පින්වතුනි ස්වභාව දහමට එරෙහි වෙලා ඒ ස්වභාව දහමේ ක්‍රියාවලියට අපි විරුද්ධ වෙලා කටයුතු කිරීමේ විපාකය අද අපි අත්විඳිනවා. මම ඒක උදාහරණ කිහිපයකින් අපේ පින්වතුන්ට පෙන්වලා දෙන්න. පින්වතුනි අපි ආහාර ගන්නේ කුමන කාරණාවක් මූලික කරගෙනද? අපි ආහාර ගන්නේ ඇත්තටම කය නිරෝගීමත්ව තබා ගන්න, කායික ශක්තිය වැඩි කරගන්න. අපි ආහාර ගන්න ආන්ගේ අරමුණේ. නමුත් අපි පින්වතුන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අද කෙනෙක් ආහාර ගත්තොත් මොකද වෙන්නේ? අද කෙනෙක් ආහාර ගත්තොත් ශරීර ශක්තිය අඩු වෙනවා, රෝග බහුල වෙනවා. වැඩිපුර ආහාර ගත්තොත් හරියට රෝග. මිනිස්සු ලෙඩක් හැදෙනම බෙහෙත් බොන්නේ මොකටද? ලෙඩ හොඳ කරගන්න. නමුත් අපි පින්වතුන් බලන්න අද බොහෝ දෙනෙක් ලෙඩවලට බෙහෙත් බොන්නේ රෝග පාලනය කරන්න. බෙහෙත් තියෙන රෝග සුවපත් කරන්න. රෝග හදන්න නෙමෙයි. නමුත් අපි පින්වතුන් කල්පනා කරගන්න අද සමහරෙක් බොන බෙහෙත් නිසා රෝග කීයක් උත්පාදනය කරලා දෙනවද? රෝග කීයකට උපත හදනවද? බෙහෙත් වලින් ලෙඩ හදනවා.
එතකොට අපේ පින්වතුන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඇයි මේ ස්වභාව දහම මේ ආකාරයට පින්වතුනි කුරිරු වෙලා තියෙන්නේ? ඇයි මේ ස්වභාව දහම මේ විදියට විෂම වෙලා තියෙන්නේ? ඒකට ප්‍රධානතම හේතුව තමයි මානවයා තුළ ගුණධර්ම පිරිහිලා, සිල් පිරිහිලා කටයුතු කිරීමේ විපාකය. මිනිසුන්ගේ ගුණධර්ම උසස් ලෙස තියෙනකොට, මිනිස්සු සිල් රකින්නකොට ඒ මානව සමාජයට පින්වතුනි ස්වභාව දහම සලකන්නේ කොහොමද? ඒ මානව සමාජයේ ස්වභාව දහම පින්වතුනි ඊටාම උසස් ආකාරයට සලකනවා. මේකට හොඳම උදාහරණයක් තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මහා ධම්මපාල ජාතකය. ධම්මපාල කියලා එක ගමක් තිබුණා. මේ ගමේ එක බමුණු කුලයක හිටියා එක කුමාරියෙක්. ඒ කුමාරයාගේ නම ධම්මපාල. බමුණා තමන්ගේ පුතාට සුදුසු කාලය ආවම දිසාපාමොක් ආචාර්යවරයෙක් වෙත යවුවා ශිල්ප ඉගෙන ගන්න. ශිල්පායතනෙට ඉගෙන ගන්න ගියපු මේ ධම්මපාල කුමාරයාට ටික දවසක් යනකොට හරි පුදුම විදිහේ අත්දැකීමකට මුහුණ දෙන්න වුණා. ඒ තමයි දිසාපාමොක් ආචාර්යතුමාගේ පුතා හදිසියේම මරණයටපත් වුණා. දැන් මේක දරා ගන්න බැරුව ආචාර්යතුමා අඬනවා, ශෝක කරනවා. ශිෂ්‍යයොත් එහෙමයි. සමහර ශිෂ්‍යයෝ අඬනවා, සමහර ශිෂ්‍යයෝ ශෝක කරනවා. හැබැයි හරි පුදුම වැඩක්. ධම්මපාල කුමාරයා අඬන්නෙත් නැහැ, ශෝක කරන්නෙත් නැහැ. මේ ධම්මපාල කුමාරයා ගිහිල්ලා ආචාර්යතුමාගෙන් හරි පුදුම ප්‍රශ්නයක් අහනවා. ඒ ආචාර්යතුමනි, මට අහන්න ලැබුණේ ආචාර්යතුමාගේ පුතා තරුණයෙක් කියලානේ. ආචාර්යතුමනි, ඉතින් තරුණයෙක් නම් මැරෙන්නේ කොහොමද කියලා අහනවා. දැන් මේ ධම්මපාල කුමාරයා ආචාර්යතුමාගෙන් අහන ප්‍රශ්නේ, ආචාර්යතුමනි, ඔබගේ පුතා තරුණයෙක් නම් කොහොමද අහනවා මැරෙන්නේ? තරුණයෝ නම් මැරෙන්නේ නෑනේ. මේ ලෝකේ වයසට යන්නේ, මේ ලෝකේ මරණයටපත් වෙන්නේ වයසට ගියපු අයනේ. ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම. භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපි මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින්
ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මානුශාසනාව සඳහා පින්වතුනි මම මාතෘකාව ලෙස තෝරාගත්තේ අපේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු අති විශේෂ ගාථා රත්නයක්. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකා. අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. යමෙක් යම් බීජයක් වපුරනවද ඒ වපුරන බීජයට අනුව තමයි ඔහුට ඵල හටගන්නේ. කෙනෙක් කොස් ඇටයක් හිටෙව්වොත් ඒ කෙනාට ලැබෙන කොස් පැල. කෙනෙක් අඹ ඇටයක් හිටෙව්වොත් ඒ කෙනාට ලැබෙන අඹ පැල. කොස් ඇටයක් හිටවෙන කෙනාට අඹ පැල ලැබෙන්නේ. ආන් ඒ වගේ පින්වතුනි කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකා. හොඳ දේ කරන කෙනාට හොඳ දේ ලැබෙනවා. නරක දේ කරන කෙනාට නරක දේ ලැබෙනවා. මේක තමයි පින්වතුනි මේ ලෝකේ පවතින ස්වභාව ධර්මය. මේ ලෝකේ පවතින එකම ධර්මතාවය. පින්වතුනි මේ ලෝකේ මේ සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ ධර්මතාවයට අනුකූලව. මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ ධර්මතාවයට අනුකූලව. අපි මේ ජීවත් වෙන පරිසරය මේ ස්වභාව දහම මේ සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ ධර්මතාවයට අනුකූලව. යම් කිසි මනුෂ්‍ය ජන කොට්ටාසයකගේ ගුණධර්ම උසස් ලෙස පවතිනවා නම් සිල් රකිමි ගුණධර්ම පූර්ණේ කරගෙන ඒ මානව සමාජයේ ජීවත් වෙනවා නම් අන්න ඒ මානව සමාජයට මේ ස්වභාව දහම උසස් ආකාරයට සලකනවා. යම්කිසි ජන කොට්ටාසයක් යම්කිසි මානව පිරිසක් ගුණයෙන් හීන වෙලා සිල් වලින් පිරිහිලා ජීවත් වෙනවා නම් අන්න ඒ මානව සමාජයට ස්වභාව දහම සලකන්නේ බොහොම විෂම ආකාරයට. ඒක පින්වතුනි අපි අද මේ ලෝකයේ අත්විඳිනවා. අපි පින්වතුනි ස්වභාව දහමට එරෙහි වෙලා ඒ ස්වභාව දහමේ ක්‍රියාවලියට අපි විරුද්ධ වෙලා කටයුතු කිරීමේ විපාකය අද අපි අත්විඳිනවා. මම ඒක උදාහරණ කිහිපයකින් අපේ පින්වතුන්ට පෙන්වලා දෙන්න. පින්වතුනි අපි ආහාර ගන්නේ
කුමන කාරණාවක් මූලික කරගෙනද? අපි ආහාර ගන්න ඇත්තටම කය නිරෝගිමත්ව තබා ගන්න, කායික ශක්තිය වැඩි කරගන්න. අපි ආහාර ගන්න ආන්ගේ අරමුණේ. නමුත් අපි පින්වතුන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, අද කෙනෙක් ආහාර ගත්තොත් මොකද වෙන්නේ? අද කෙනෙක් ආහාර ගත්තොත් ශරීර ශක්තිය අඩු වෙනවා, රෝග බහුල වෙනවා. වැඩිපුර ආහාර ගත්තොත් හරියට රෝග. මිනිස්සු ලෙඩක් හැදෙනම බෙහෙත් බොන්නේ මොකටද? ලෙඩ හොඳ කරගන්න. නමුත් අපි පින්වතුන් බලන්න, අද බොහෝ දෙනෙක් ලෙඩවලට බෙහෙත් බොන්නේ රෝග පාලනය කරන්න. බෙහෙත් තියෙන්නේ රෝග සුවපත් කරන්න, රෝග හදන්න නෙමෙයි. නමුත් අපි පින්වතුන් කල්පනා කරගන්න, අද සමහරෙක් බොන බෙහෙත් නිසා රෝග කීයක් උපාදනය කරලා දෙනවද? රෝග කීයකට උපත හදනවද? බෙහෙත් වලින් ලෙඩ හදනවා. එතකොට අපේ පින්වතුන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඇයි මේ ස්වභාව දහම මේ ආකාරයට පින්වතුනි කුරිරු වෙලා තියෙන්නේ? ඇයි මේ ස්වභාව දහම මේ විදියට විෂම වෙලා තියෙන්නේ? ඒකට ප්‍රධානතම හේතුව තමයි මානවයා තුළ ගුණධර්ම පිරිහිලා, සිල් පිරිහිලා කටයුතු කිරීමේ විපාකය. මිනිසුන්ගේ ගුණධර්ම උසස් ලෙස තියෙනකොට, මිනිස්සු සිල් රකින්නකොට, ඒ මානව සමාජයට පින්වතුනි ස්වභාව දහම සලකන්නේ කොහොමද? ඒ මානව සමාජයේ ස්වභාව දහම පින්වතුනි ඊටාම උසස් ආකාරයට සලකනවා. මේකට හොඳම උදාහරණයක් තමයි අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මහා ධම්මපාල ජාතකය. ධම්මපාල කියලා එක ගමක් තිබුණා. මේ ගමේ එක බමුණු කුලයක හිටියා එක කුමාරියෙක්. ඒ කුමාරයාගේ නම ධම්මපාල. බමුණා තමන්ගේ පුතාට සුදුසු කාලය ආවම දිසාපාමොක් ආචාර්යවරයෙක් වෙත යවුවා ශිල්ප ඉගෙන ගන්න. ශිල්පායතනෙට ඉගෙන ගන්න ගියපු මේ ධම්මපාල කුමාරයාට ටික දවසක් යනකොට හරි පුදුම විදිහේ අත්දැකීමකට මුහුණ දෙන්න වුණා. ඒ තමයි දිසාපාමොක් ආචාර්යතුමාගේ පුතා හදිසියේම මරණයටපත් වුණා. දැන් මේක දරා ගන්න බැරුව ආචාර්යතුමා අඬනවා, ශෝක කරනවා. ශිෂ්‍යයොත් එහෙමයි. සමහර ශිෂ්‍යයෝ අඬනවා, සමහර ශිෂ්‍යයෝ ශෝක කරනවා. හැබැයි හරි පුදුම වැඩක්. ධම්මපාල කුමාරයා අඬන්නෙත් නැහැ, ශෝක කරන්නෙත් නැහැ. මේ ධම්මපාල කුමාරයා ගිහිල්ලා ආචාර්යතුමාගෙන් හරි පුදුම ප්‍රශ්නයක් අහනවා. ආචාර්යතුමනි, මට අහන්න ලැබුණේ ආචාර්යතුමාගේ පුතා තරුණයෙක් කියලානේ. ආචාර්යතුමනි, ඉතින් තරුණයෙක් නම් මැරෙන්නේ කොහොමද කියලා අහනවා. දැන් මේ ධම්මපාල කුමාරයා
ආචාර්යතුමාගෙන් අහන ප්‍රශ්නේ. ආචාර්යතුමනි ඔබගේ පුතා තරුණයෙක් නම් කොහොමද අහනවා මැරෙන්නේ? තරුණයෝ නම් මැරෙන්නේ නෑනේ. මේ ලෝකේ වයසට යන්නේ මේ ලෝකේ මරණයටපත් වෙන්නේ වයසට ගියපු අයනේ. දැන් ආචාර්යතුමා ඔක අහගෙන ඉඳලා ආචාර්යතුමා කියනවා ඈ ධම්මපාල. කවුද එහෙම කියන්නේ? ධම්මපාල කුමාර කියනවා කියලා දුන්න එක නෙවෙයි මම දන්නේ ඇත්ත ඒකයි. ආචාර්යතුමා කියනවා අනේ ධම්මපාල එහෙම නෑ. මරණය කියන එකට පරිච්ඡේදයක් නෑ. මරණය කියන එක බාල කාලේ ඉන්න පුළුවන්, මැදි වියේ ඉන්න පුළුවන්, මහලු වියේ ඉන්න පුළුවන්. මේ ඕනෑම කාලයක ඕනෑම කෙනෙකුට මරණය ඉන්න පුළුවන්. එහෙම මැරෙනවා කියන එකට කාලයක් නැහැ. නිශ්චිත කාලයක් නැහැ. તો රහනෝ ඇයි ධම්මපාල ගමේ මේ තරුණියෝ බාලයෝ මැරෙනවා දැකලා නැද්ද? එතකොට ධම්මපාල කුමාරයා හරි පුදුම කතාවක් කියනවා. අනේ ආචාර්යතුමනි කිව්වත් කොහොම විශ්වාස කරයිද මන් දන්නේ. අපේ ගමේ බාල කාලේ තරුණ කාලේ කෙනෙක් මැරෙන එක තබා අද තමයි මම දැනගත්තේ මේ ලෝකේ තරුණ කාලෙත් මිනිස්සු මැරෙනවා කියන එක. ආචාර්යතුමනි අපේ ගමේ බාල කාලේ තරුණ කාලේ මිනිස්සු මැරෙන්නේ නැහැ. දැන් ආචාර්යතුමා මේ කතාව අහලා පුදුමයටපත් වුණා. ඇත්තටම පුදුම වෙන කරුණක් නේ. සාමාන්‍යයෙන් පින්වතුනි ප්‍රඥාවන්තයෙකුට ඔහොම දෙයක් අහන්න ලැබුණම ඒ ප්‍රඥාවන්තයා ඒ කාරණාව මග හරින්නේ නැහැ. ඒක බැහැර කරන්නේ නැහැ. ඒ නිසා ආචාර්යතුමා තීරණය කළා මේකට හේතුව මොකක්ද කියලා හොයන්න යන්න. ආචාර්යතුමා ධම්මපාල කුමාරයාව ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භාවයට පත් කරලා ධම්මපාල කුමාරයෙක් ගමට ගියා. හැබැයි යන ගමන් ආචාර්යතුමා ওই මග තිබිච්ච එළුවෙකුගේ ඇටකටු ටිකකුත් මල්ලකට දාගෙන තමයි ගියේ. නිකම්ම නෙවෙයි. ওই ඇටකටු ටිකකුත් අරගෙනම ගියා. ගිහිල්ලා බමුණ මුණ ගැහිලා බමුණට කියනවා බමුණ නුඹේ පුතා හරි දක්ෂයි. සියලුම ශිල්ප ශාස්ත්‍ර ඊටාම කෙටි දවසකින් ඉගෙනගෙන අවසන් කළානේ. හැබැයි බමුණ මම අද කියන්න නාවේ නම් නුඹ සතුටු කරවන කරුණක් නෙවෙයි. මේ කාරණා වහලා දුකක් ඇති කරගන්න එපා. කියන්න ඕන නිසා කියන්නේ බමුණ නුඹේ පුතා පහුගිය දවසක හදිසියෙම මරණයටපත් වුණා. දැන් ආචාර්යතුමා බමුණට එහෙම කිව්වා. දැන් පුතා මැරුණා කියලා කාටද කිව්වේ? තාත්තට. හිතන්නකො පින්වතුනි තාත්තා කෙනෙකුට මූණට ওই කතාව කිව්වොත් කොච්චර අමාරුද? අපිට සමහරවිට මේ වගේ අත්දැකීම් තියෙනවනේ. අපි පින්වතුන්ට ඕන තරම් ඇති. තමන්ගේ යාළුවෙගේ තමන්ගේ ඥාතියෙගේ පුතෙක් එහෙම නැති වුණොත් ඒ අම්මට හරි තාත්තට හරි ওই පණිවිඩය දී ගන්න තමන්ට අවස්ථාවක් ලැබුණොත් ඒ මිනිසයා මුණ ගැහිලා කොච්චර වටයක් යනවද ওই කරුණු ටික කියන්නේ. මුලින් හිත හදලා කරුණු කැහැදිලි කරලා ඔක්කොම කියලා ඉවරණයෙන් පස්සේ තමයි අදාළ කාරණාව කියන්නේ දරුවා මැරුණ කියන එක. ඒකත් ඉතින් මොනට කියන්නේ?
කෙලින්ම මැරුණ කියලා කියන්නේත් නෑ නේ. නමුත් ආචාර්යතුමා එහෙම නෑ. කෙලින්ම කිව්වා බමුණ පහුගිය දවසක හදිස්සියෙම නුඹේ පුතා මැරුණා. බමුණ මේක අහපු ගමන් මොකද කළේ? එක පාර්ටම උරහිස් දෙක හොලව අප්පුඩි ගහ මහා අයියෙන් hina වෙන්න පටන් ගත්තා. දැන් ආචාර්යතුමාට ලැජ්ජයිනේ. ආචාර්යතුමාට මල්ලේ තිබිච්ච ඇටකටු ටික අරගෙන බමුණගේ අතට දීලා කිව්වා ඈ බමුණ මං කියන එකට උඹට විශ්වාස නැහැනේ. මෙන්න ඉතින් උඹේ පුතාගේ ඇටකටු. ඇටකටු ටික බමුණට දෙනවා දැක්කම වටේ හිටපු ඥාතිත් hina වෙන්න පටන් ගත්තා. බමුණ ඇටකටු ටික අරගෙන අහනවා ආචාර්යතුමනි මේ මගේ පුතාගේ ඇටකටු වෙන්නේ කොහොමද? ආචාර්යතුමනි මගේ පුතාගේ ඇටකටු ඉන්නේ මගේ පුතා මැරුණොත් නේ. ආචාර්යතුමනි මගේ පුතා මැරිලා නැහැ. මගේ පුතා කොහේ හරි ජීවත් වෙනවා. ආචාර්යතුමනි මගේ පුතා නෙවෙයි මේ ගමේ කිසිම දවසක බාල කාලේ තරුණ කාලේ කෙනෙක් මැරිලත් නැහැ මැරෙන්නෙත් නැහැ. දැන් උන ආචාර්යතුමාගේ හිතට සතුටුයි. මොකද සතුට? දැන් ආචාර්යතුමා බලාපොරොත්තු වෙලා ආපු දේ ඉෂ්ට වුණා. ඒ ආචාර්යතුමා ඇවිල්ලා බොරුවක් කිව්වේ. ආචාර්යතුමා කෙලින්ම බමුණගේ මූණටම ඇහුවනම් ඇත්තද මේ ගමේ මේ බාල කාලේ තරුණ කාලේ මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා කියන්නේ? සමහරලාට ලැබෙන පිළිතුර පිළිබඳ ලොකු විශ්වාසයක් තියන අමාරුයි. හරියට අර සමහර කඩවල වලට ගිහිල්ලා මේ බහන්නේ හොඳයි දහුවා වගේ. විශ්වාස නැහැ පිළිතුර. හැබැයි තාත්තා කෙනෙකුගේ මූණට කිව්වොතින් නුඹේ පුතා මැරුණා කියලා. පින්වතුනි ඒක දරා ගන්නවා කියන එක නම් අමාරුයි. හැබැයි දැන් ආචාර්යතුමා ඒක මේ බමුණගෙන් බලා ගන්න ඕන නිසා තමයි බමුණගේ මූණටම කිව්වේ පුතා මැරුණා කියලා. එතකොට ඉතින් බලා ගන්න පුළුවන් නේ බමුණගේ ප්‍රතිචාරෙත් එක්ක. ওই කතාව ඇත්ත නම් ඉතින් බමුණ දුක් වෙන්නේ නැහැ. ඔය කියපු එක බොරුවක් නම් බමුණ අඬන්න ඕන. හැබැයි දැන් උන බමුණගේ ඒ ප්‍රතිචාරයෙන්ම දැනගත්තා නෑ මේ කතාව ඇත්ත. ඒ ආචාර්යතුමාට සතුටුයි. ආචාර්යතුමා දැන් ඔන්න බමුණගෙන් අහනවා ඇත්ත බමුණ නුඹ කියපු එක සත්‍යයි. නුඹේ පුතා මැරිලා නේ නුඹේ පුතා ජීවත් වෙනවා. හැබැයි මට දැනගන්න ඕන ඇයි මේ ගමේ විතරක් මේ මිනිසුන්ගේ ආයුෂ මෙච්චර වැඩි? ඇයි මේ මිනිස්සු මෙච්චර දීර්ඝ ආයුෂ ලබන්නේ? ඇයි මේ ගමේ මේ බාල කාලේ තරුණ කාලේ මිනිස්සු මැරෙන්නේ නැත්තේ? දැන් බමුණගෙන් අහනවා. බමුණ ඕන ආචාර්යතුමාට කියනවා ආචාර්යතුමනි ඒකට එක හේතුවක් කියලා නේ. හේතු ගොඩාක් තියෙනවා. එහෙනම් ආචාර්යතුමනි මං කියලා දෙන්නම් එකින් එක අහගන්න. අපි පින්වතුන් සාවධානව ඇහුම්කන් දෙන්න මේ ධම්මපාල ගමේ බාල කාලේ තරුණ කාලේ මිනිස්සු නොමරන හේතු ටික. අපේ පින්වතුන් මේ ටික අහලා තීරණය කරන්න ඇත්තටම ඒ ගමේ බාල කාලේ තරුණ කාලේ මිනිස්සෙක් නොමැරී ඉන්න එකද පුදුම මැරුණොත්ද පුදුම කියලා. ඔන්න එකින් එක හේතු කියනවා. ආචාර්යතුමනි අපේ ගමේ මිනිස්සු බණ අහනවා. අපේ ගමේ මිනිස්සු
සත්පුරුෂ ධර්මයක් අහනවා. අපේ ගමේ මිනිස්සු අසත්පුරුෂ ධර්මයක් අහනවා. හැබැයි ආචාර්යතුමනි මතක තියාගන්න මේ ගමේ මිනිස්සු අසත්පුරුෂ බණක් ඇහුවොත් අහපු ගමන්ම අත්හරිනවා. හැබැයි සත්පුරුෂ බණක් ඇහුවොත් නම් සුළු මොහොතකටවත් අත්හරින්නේ නැහැ. ඔන්න පළවෙනි ගුණය. දැන් මේ ගමේ මිනිස්සු බණ අහනවා. අසත්පුරුෂ බණක් ඇහුවොතින් අහපු ගමන්ම අත්හරිනවා. හැබැයි සත්පුරුෂ බණක් ඇහුවොත් සුළු මොහොතකටවත් අත්හරින්නේ නැහැ. ආන් ඒ නිසා ආචාර්යතුමනි අපේ ගමේ බාල කාලේ තරුණ කාලේ මිනිස්සු මැරෙන්නේ නැහැ. මොනවද පින්වතුනි මේ සත්පුරුෂ ධර්මයේ අසත්පුරුෂ ධර්මයේ කියන්නේ? පින්වතුනි ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් යමක් දේශනා කරානම් මහණෙනි පින්වත්නි මේ දේ කරන්න එපා කියලා ඒ එපා කියපු හැම දෙයක්ම පින්වතුනි අසත්පුරුෂ ධර්මයට අයිති වෙන දේවල්. යමක් භාග්‍යවතුන් වහන්සේ කරන්න එපා කිව්වනම් ඒ එපා කියපු හැම දෙයක්ම අයිති වෙන්නේ අසත්පුරුෂ ධර්මයට. භාග්‍යවතුන් වහන්සේ බුදුමොවින් දේශනා කරානම් මහණෙනි මේක කළ යුතුයි. ආන්ගේ කළ යුතුයයි කියලා කියපු සියලුම දේ සත්පුරුෂ ධර්මයේ. එතකොට මේ ගමේ අය එපා කියපු එකක් කවදාවත් කරන්නෙත් නැහැ. කරන්න කියපු එකක් සුළු මොහොතකටවත් අත්හරින්නේ නැහැ. බලන්න පින්වතුනි මේ ගුණය අපි ළඟ කොච්චර තියෙනවද? ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එක කරුණක් මම උදාහරණයක් වශයෙන් අපේ පින්වතුන්ට කියලා දෙන්න ඕන නිසා ගන්නෙ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නැකත් බලන්න එපා. කේන්දර බලන්න එපා. දෙවියන්ට පුද පූජා පවත්වන්න එපා. භාග්‍යවතුන් වහන්සේ බුදු මොවින්ම දේශනා කරලා තියෙනවා මේක කරන්න එපාම කියලා. ඒක එක වචනයකින් නෙවෙයි පින්වතුනි වචන ගණනාවකින් කියලා තියෙනවා. දීඝනිකායේ පින්වතුනි පොත් තුනක් තියෙනවා. ඒකේ පළවෙනි පොතේ තියෙන සූත්‍ර ගණනාවෙම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන මේක කරන්න එපා කියලා. නමුත් පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ එපා කියවට අපේ හිත කියන්නේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ එපා කියලා තියෙනවා. නමුත් අපේ හිත කියන්නේ සුබ නැකතක් බලලා වැඩක් පටන් ගත්තේ නැතුනොත් ඒ වැඩේ සාර්ථක වෙන එකක් නැති වෙයි. පොරොන්දම් බලලා විවාහයක් කරේ නැතිනොත් ඒ විවාහය සාර්ථක වෙන්නේ නැති වෙයි. ඒක බලන්නකොත් අපි ඇත්තටම පින්වතුනි බලන්න කරන්නේ භාග්‍යවතුන් වහන්සේ කරන්න කියපු ටිකද භාග්‍යවතුන් වහන්සේ එපා කියපු ටිකද? අපි අතරේ භාග්‍යවතුන් වහන්සේ එපා කියපු දේවලුත් ගොඩාක් කෙරෙනවා. ඒතකොට එහෙනම් අපි සත්පුරුෂ ධර්මයක් පිළිපදිනවා හැබැයි අසත්පුරුෂ ධර්මයක් එක්ක. අපි අසත්පුරුෂ ධර්මයක් පිළිපදිනවා සත්පුරුෂ ධර්මයක් පිළිපදිනවා. හැබැයි මේ ධම්මපාල ගමි භාග්‍යවතුන් වහන්සේ පා කියපු යමක් තියෙනවා නම් ඒක කවදාවත් පින්වතුනි කරන්නේ නැහැ. අසත්පුරුෂ ධර්මයේ කියන්නේ ආන් ඒකට. දැන් මේකට මොකටද මේ ධර්මයේ කියන්නේ? දැන් බලන්න උදාහරණයක් හැටියට නැකතක් බලලා වැඩක් පටන් ගන්න කෙනෙක්ගේ ළඟ තියෙන්නේ මේ ඒ කරන වැඩේ නරක දෙයක් හැටියට කරනවා කියලාද හොඳ දෙයක් හැටියට කරනවා කියලාද?
දැන් අපි දන්න සුරාපානය කරන කෙනා දන්නවා මේක නරක වැඩක් කියලා. ඒක කවුරුත් අමුතෙන් කියන්න ඕනේ කොහොමද දන්නවා මේක ලෝකේ නරක වැඩක් කියලා. නමුත් දැන් මෙතන කියන්නේ මොකද්ද? නැකතක් බලලා වැඩක් පටන් ගන්න කෙනාගේ ළඟ තියෙන්නේම පින්වතුනි මේ කරන වැඩේ මම කරන්නේ හොඳ දෙයක් කියලා. අන්න එකට මේකට ධර්මයේ කියලා කිව්වේ. හැබැයි අසත්පුරුෂයි. සත්පුරුෂ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එහෙම කටයුතු පවත්වාගෙන කෙනෙකුට ලාභයක් ලබන්න බෑ. අන්න මේ ගමේ අයගේ ළඟ තියෙන පළවෙනිම ගුණය මොකද්ද? ඒ අසත්පුරුෂ ධර්මයක් අහන්න ලැබුණොත් ඒක අහපු ගමන්ම අත්හැරලා දානවා. අර දෙයට විතරක් කරනවා මේ දෙයට විතරක් කරනවා කියලා නෑ. අහපු ගමන්ම අත්හරිනවා. හැබැයි සත්පුරුෂ ධර්මයේ මොහොතකටවත් අත්හරින්නේ නෑ. ඒකත් විශේෂ කරුණා. දැන් සත්පුරුෂ ධර්මයේ සුළු මොහොතකටවත් අත්හරින්නේ නැහැ. මොකද මේ සුළු මොහොතකටවත් අත්හරින්නේ නැහැ කියලා කියන්නේ? දැන් අපි ළඟ සමහර වෙලාවට ධර්මයේ පිළිබඳ අවබෝධයක් තිබුණට අපි සමහර වෙලාවට ධර්මයේ රකින්නකොට අපට ලැබෙනවා නම් වාසියක් අපි රකින්නවා. හැබැයි ධර්මයේ රැකීම තුලින් අපට ලැබෙන අවාසියක් නම් අපි ඒ වෙලාවට ධර්මය අත්හරිනවා. බලන්නකෝ තම තමන්ගේ ජීවිතය ගැන හිතලා. අපි සමහර වෙලාවට ධර්මයේ රකින්නකොට අපට වාසියක් වෙනවා නම් අපි රකින්නවා. හැබැයි ධර්මයේ රැකීම තුලින් අපට භෞතික වශයෙන් අලාභයක් වෙනවා නම් අපි රකින්නේ නෑ. එහෙනම් අපිට මේ සුළු මොහොතකටවත් අත්හරින්නේ නෑ කියන තැනක නම් ධර්මයේ තුල නෑ. මම එක උදාහරණයක් කියන මේ කරුණු විස්තර කරන්න ගත්තොත් ගොඩක් විස්තර කරන්න පුළුවන්. නමුත් තේරුම් කරගන්න එක උදාහරණයක් කියන්න. මේ අනුව තමන්ගේ ජීවිතය පිළිබඳ අනිත් දේවලුත් හිතලා බලන්න. මොන බුදුහාඳුන දේශනා කරන බොරු කියන්න එපා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන බොරු කියන්න එපා. නමුත් මේ ධර්මයේ අපි ඒක දැනගත්තට අපි පිළිගත්තට අපි සමාදන් වුණාට හිතන්නකො සමහර වෙලාවට Tamanට රස්සාව අහිමි වෙන්නේ යන මොහොතක්. හැබැයි බොරුවක් කිව්වොත් බේර ගන්න පුළුවන්. Tamanගේ ගෞරවය, Tamanගේ නම්බුව අහිමි වෙන්නේ යන මොහොතක්. හැබැයි බොරුවක් කියාගත්තොත් ඒක බේර ගන්න පුළුවන්. තමන්ගේ යාළුවෙකුට මොනවා හරි කරදරයක් වෙනවා තමන් ඇත්ත කිව්වොත් හැබැයි බොරුවක් කිව්වොත් යාළුවා බේර ගන්න පුළුවන්. එතකොට අපි අර සුළු මොහොතකටවත් ධර්මය අත්හරින්නේ නැහැ කියන තැන අපි නෑ. බලන්න පින්වතුනි අපි ළඟ එහෙනම් ඒ ධර්මයේ හරියට පිහිටලා නැහැ. අපි බලන්නකො සමහර කොච්චර වැරදි මිත්‍යා මතවල අපේ ජීවිතයේ පුරුදු වෙලා තියෙනවද කියලා කියනවා නම් ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි අපට දේශනා කරන්නේ සතුන්ට වද හිංසා කරොත් සත්තු මැරුවොත් ආයුෂ කෙටි වෙනවා රෝග බහුල වෙනවා. නමුත් බලන්නකො අපි කොච්චර මිත්‍යා දෘෂ්ටික වෙලාද කියලා කියන්නේ. අද අපි සමහර රෝග පාලනය කරන්න කියලා අපි ගොඩාක් වෙලාට තෝරගන්නේ සත්තු මරණ ක්‍රමය. කෙටිම උදාහරණයක් ගත්තොත් අපි ඩෙන්ගු රෝගය මර්ධනය කරන්න අපි මොකද්ද ගන්න ව්‍යාපෘතිය? අපි මදුරුව මරනවා. ඒතර කවුද පින්වතුනි මදුරුවේ සතෙක් මරලා රෝගයක් නැති කරන්න පුළුවන් කියලා කියන්නේ? බලන්න මේ ලෝකේ කර්ම කොච්චර වෙනස් වෙලාද කියලා කියන්නේ. ඇහැටවත් පේන්නේ නැති කුඩා විෂක් ශරීරගත කරලා පුද්ගලයෙක්ව මරණ තරමට පින්වතුනි මේ ස්වභාව දහම වෙනස් වෙලා. ඒ මදුරුවගේ විස අපිට පේන්නේ නැහැ.
ඒ මధుරව විඳිනව පේන්නේ නැහැ. නමුත් එකවරක් විඳපු ගම පුද්ගලයෙක් මරණයටපත් වෙන තරමටම පින්වතුනි මේ ස්වභාව දහම කොච්චර විෂම වෙලාද කියලා අපේ පින්වතුන් හිතලා බලන්න. හැබැයි මේ ධම්මපාල ගමේ තියෙන විශේෂත්වය මොකද්ද? යම් සත්පුරුෂ ධර්මයක් ඇහුවනම් ආයේ ජීවිතේ ගියත් ඒ සත්පුරුෂ ධර්මය නම් ඉවත් කරන්නේ නැහැ. යම් අසත්පුරුෂ ධර්මයක් ඇහුවනම් අහපු ගමම්ම ඒක මේක අත්හැරලා දානවා. අරකට විතරක් කරනවා මේකට විතරක් කරනවා කියලා කරන්නේ නැහැ. අහපු ගම මේක අත්හැරලා දානවා. ඒ නිසා කියන ආචාර්යතුමනි අපේ ගමේ බාල කාලේ තරුණ කාලේ මිනිස්සු මැරෙන්නේ නැහැ. ඊළඟට කියනවා බ්‍රාහ්මණයා දෙවෙනි කාරණාව. ආචාර්යතුමනි අපේ ගමේ මිනිස්සු දන් දෙනවා. ශ්‍රමණයන්ට දෙනවා, බ්‍රාහ්මණයන්ට දෙනවා, දුගී මගේ යාචකාදීන්ට දෙනවා, තියෙන අයටත් දෙනවා, නැති අයටත් දෙනවා. ආචාර්යතුමනි අපේ ගමේ මිනිස්සු කවදාවත් මේ දන් දීලා පසුතැවිලි වෙන්නෙත් නැහැ, දාණයට ගරහන්නෙත් නැහැ. දීලා පසුතැවිලි වෙන්නේ. ආන් ඒ නිසා ආචාර්යතුමනි අපේ ගමේ බාල කාලේ තරුණ කාලේ මිනිස්සු මැරෙන්නේ නැහැ. බලන්න පින්වතුනි අද වෙනකොට මේ දානී කියන කාරණාවට අපේ සමාජයේ මිනිස්සු කොච්චර ගරහනවද? හරියට නිନ୍ଦා අපහාස කරනවානේ පින්වතුනි මේ දන් දෙනවට. වෙන යමක් ඕන නැහැ. අපි වෙනුවෙන්ම සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු ඒ භාග්‍යවතුන් වහන්සේට පූජා කරන බුද්ධ පූජාවට පින්වතුනි අද කී දෙනෙක් ගරහනවද? ඇයි භාග්‍යවතුන් වහන්සේට උච්චර දෙන්නේ? ඇයි ඔය ආහාර නහස්ති කරන්නේ? ඔය භාග්‍යවතුන් වහන්සේට ওই තරම් පූජා කරන ඔය ආහාරයෙන් නැති බැරි කෙනෙකුට කන්න දුන්නා නම් ඒක කොච්චර වටිනවද? බලන්නකෝ අද මේ වගේ සංකල්ප කොච්චර මේ මිනිස්සුන්ගේ අතර ජනප්‍රිය වෙලාද? මම අපේ පින්වතුන්ට එක කරුණක් කියන්න. අපි හිතමුකෝ ආහාර නහස්ති වෙනවා. ඇත්තනේ ඉතින් භාග්‍යතුන් වහන්සේට බුද්ධ පූජාව තියුවා කියලා අපිට පේන උන්වහන්සේක බත් ඇටයක් වළඳලත් නැහැ. කතාවෙත් පොඩි ඇත්ත බවකුත් පේනවා. ඕ විසික් කරනවා. ඇත්තටම පින්වතුනි මේ ලෝකේ වැඩිපුරම ආහාර නහස්ති වෙන්නේ භාග්‍යතුන් වහන්සේට කරන බුද්ධ පූජාවද? හිතලා බලන්නකෝ වැඩිපුරම ආහාර නහස්ති වෙන්නේ නැද්ද ලෝකයේ වශයෙන් ගත්තොත් මේ මංගල උත්සවවලදී? අපේ ගිහි පින්වතුන් හොඳට මේ අත්දැකීම ඇති. එක දවසක එක මංගල උත්සවයකදී කී දෙනෙකුට දෙන්න තියෙන ආහාර ටිකක් නහස්ති කරනවද? මම කියන්නේ ඒක මේ ඒ නහස්තිය ඒක මේ විවේචනය කරනව නෙමෙයි. නමුත් මේ ආහාර නහස්ති කරනවා කියන කාරණාව ගැන කතා කළොත් අපිට කොච්චර දේවල් තියෙනවද ආහාර නහස්ති කරන දේවල් ගැන කතා කරන්න. සමහරලාට බුද්ධ පූජාවට බයින මිනිස්සයාගේ වෙඩින් එකත් අරගෙන ආහාර ගොඩක් නහස්ති කරලා ඇති. ඒ මිනිස්සයාගේ දරුවන්ගේ වෙඩිනොත් හොඳට ලක්ෂ ගණන් වියදම් කරලා ගන්න වෙති. ඔච්චර දුප්පතුන් ගැන ওই වගේ හැඟීමක් තියෙනවා නම් අපේ පින්වතුන්ට හිතන්න බැරිද ඔය මිනිසුන්ට ඔය වගේ ලක්ෂ ගණන් වියදම් කරලා මහ උත්සව ගන්නවට වඩා සමහර එක මංගල උත්සවයකට වියදම් කරන මුදල් ටික එකතු කරොත් අසරණ මිනිසෙකුට ගියක් දොරක් හදලා දෙන්න පුළුවන්. කන්න නැති මිනිසුන්ට බඩුමලු දෙන්න පුළුවන් බත් පිඟන් නෙමෙයි. ඉතින් කවුරුවත් පින්වතුනි ඕකට මොකද කියන්නේ නැහනේ.
මම මේ කාරණා විවේචනය කරනව නෙවෙයි. බුදුදහම කියන්නේ පින්වතුනි කවදාවත් මේ සැපයට ගරහපු දහමක් නෙවෙයි. ගොඩක් දෙනෙක් හිතන්නේ බුදුදහම එහෙමයි. සමහරලාට මේ බෞද්ධයන්ව දකින්න කැමති මිනිස්සු එහෙමනේ. කටුමැටි ගේයක, පැල්පතක, එක හැලියක ව්‍යංජනයක් එක බතක් උයාගෙන එක ඇඳුමක් ඇඳගෙන බොහෝ කාලයක් උන් ඔහොම ජීවත් වෙන මිනිසෙක් බණක් අහගෙන ඉන්නවා නම් අන්න හිතනවා මේ මිනිස්සු හරි හොඳ බෞද්ධයෙක්. මතක තියාගන්න බුදුදහම කියන්නේ මේ සැපයට ගරහපු දහමක් නෙවෙයි. මට ඒකටම උදාහරණ ඕන තරම් කියන්න පුළුවන්. මම අපි පින්වතුන් දන්න එකක් දෙකක් මතක් කරන්න. පින්වතුනි විශාඛා උපාසිකාව පන්සලට බණ අහන්න ආවේ කොහොමද? මොකක් පැලඳගෙනද? කොච්චර වටිනවද? කහවණු 9 කෝටියක් වටින මේල පළදනාවක් පැලඳගෙන විශාඛා උපාසිකාව භාගතුන් වහන්සේගේ බණ අහන්න ආවේ. කවදාවත් කොහේ හරි ආරංචි වෙලා තියෙනවද බුදුහාමුදුරෝයි විශාඛාවගේ මේල පළදනාවට බැනලා තියෙනවා? කවදාවත් එහෙම බැලලා නැහැ. ඉතින් ඒක අමතක වෙලා ගිහිල්ලානේ මිගාර මාතු පාසාදී හැදුවේ. බලන්නකො අපි බුදුදහම අද මනින විදිය අපි ආකල්ප කොච්චර වෙනස් වෙලා තියෙනවද? විශාඛාව සෝවාන් ඵලයටපත් උනේ වයස අවුරුදු 7 දී. නමුත් විශාඛාව විවාහ වුණා. විශාඛාව දරුවෝ හැදුවා. දරුවම කිසි ගාණක් නෑ. බලන්නකෝ විශාඛා උපාසිකාව විවාහ වෙලා දරුවොත් හැදුවා. හැබැයි කවුද? සෝවාන් ඵලෙ ලැබපු කෙනෙක්. අපි පිටුතු පොඩ්ඩක් බලන්නකෝ. ඒ චරිත කතාත් එක්ක මේ භාග්‍යතුන් වහන්සේගේ බුදුදහම කියන්නේ මේ සැපයට ගරහන දහමක්ද කියලා. භාග්‍යතුන් වහන්සේ පංච කාමයට නෙමෙයි ගැරෙන්නේ පංච උපාදානස්කන්ධයට. මේ පංචකාමයන් කෙරෙහි ඇලෙන ඇලීමටයි භාග්‍යතුන් වහන්සේ බණ කිව්වේ. අද නමුත් අපි මේ බුදුදහම ගැන හිතන් ඉන්නේ කටුමැටි ගේක ඉරිච්ච වස්ත්‍රයක් ඇඳගෙන එක බතකුයි එක ව්‍යංජනයකුයි හදාගෙන කාලා ජීවත් වෙන සමහරලාට දවසකට එක වේලක් දෙකක් කනවන අන්න ඒ කෙනා තමයි හරි අල්පේච්ච සරල කෙනෙක් හැටියට අපි දකින්නේ. නමුත් ඒක ඇත්තටම මේ බුදුදහමේ කතා කරන නිවැරදි දර නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ගිහි කෙනෙකුට පංචකාමයේ නොලැබෙනවා නම් ඒක සංසාරයේ අකුසල කර්මයක් කියලා. හැබැයි භික්ෂුන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙන අල්පේච්ඡ වෙන්නේ කොහොමද? සන්තුෂ්ටි භාවය ඇති කරගන්නේ කොහොමද? පවිවේක භාවය ඇති කරගන්නේ කොහොමද? මොකද භික්ෂුන් වහන්සේලාගේ ගමනයි ගිහියාගේ ගමනයි කියන්නේ දෙකක්. භික්ෂුන් වහන්සේලා කෙලින්ම නිවනම අරමුණු කරගෙන ඉන්න ශ්‍රාවකයෝ. හැබැයි ගිහි පිරිස කියන්නේ එහෙම නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ ගිහි පිරිසට ඒ ගිහි ජීවිතය හරියට කළමනාකරණය කරගෙන යන විදියට භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කළා තියෙනවා. බණ විශාඛාව කියන්නේ කොච්චර ලස්සනට ඇඳලා පැළඳලා හිටපු කෙනෙක්ද කියලා කියන්නේ. අපේ ධර්මයේ සඳහන් කරනවා විශාඛාවයි දූවරුයි මිනිපිරියොයි 100 ගාණක්. ඔය ඔක්කොම එකට එකතු වෙලා ගමනක් ගියොත් ඒ ඉන්න පිරිස අතරින් විශාඛාව කවුද කියලා කාටවත් හොයාගන්න බැහැලු. ඒ තරම් උසස් පංච කල්යාණයක් විශාඛාවට තිබුණේ. මම අමතර කරුණු ටිකක් අපේ පින්වතුන්ට මතක් කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ මේ කෙනෙකුගේ සැපයට ගරහන දහමක් නෙවෙයි කියලා පෙන්වන්නේ. එහෙනම් අනේපිඩි සිටුතුමා කොයිතරම් විශාල මාලිගාවකද ජීවත් වුනේ?
අපේ ජෝතික සිටුවරයා බිම්බිසාර රජතුමාගේ රාජ්‍ය හිටපු ජෝතික සිටුවරයා ජීවත් වුණේ පින්වතුනි මැණික් මාලිගාවක. ওই මාලිගාව මංකොල්ල කන්න ගියපු වෙලාවේ නේ රාජාසත් රජතුමා බුදුහාමුදුරගේ ළඟට ජෝතික සිටුවරයා ඉන්න වෙලාවේ ඇවිල්ලා ප්‍රශ්නයක් වුණේ. මැණික් මාලිගාවක. ඒ නිසා පින්වතුනි කවදාවත් කෙනෙකුගේ දානයකට ගරහන්න එපා. දානීය කියන කාරණාව කොයිතරම් උසස්ද කියලා කියන්නේ. එක්තරා සිටුවරයෙක් දවසක් එක්තරා ගමක දානයක් දෙනවා. මේ සිටුවරයට ලැබෙන ධනෙන් සිටුවරය හැමදාම කරන්නේ දන් දෙනවා. අබුද්ධෝත්පාද කාලයක දන් දෙන යාචකයන්ට. මොකද සිල්වතුන් නැති නිසා දුගී මගේ යාචකයන්ට දන් දෙන්නේ. දවසක් එක යාචකයෙක් එනවා මේ සිටුවරයාගේ ගෙදරට යන පාර අහගන්න. පාර හොයාගෙන. නගරෙ හිටපු එක මිනිස්සෙකුගෙන් පාර අහනවා. ඒ මිනිසයා අර සිටුවරයාගේ ගෙදරට යන පාර පෙන්නනවා. අත දිගු කරලා මෙන්න මේ පාරෙන් යන්න. ඒ සිටුවරයාගේ ගෙදර තියෙනවා කියලා පාර පෙන්නවා. දැන් අර යාචකයා සිටුවරයාගේ ගෙදරට ගියා. ওই සිටුවරයාගේ ළඟ වැඩ කරන එක නිලධාරියේ මේ මිනිසයා හරි පව්කාරයි. මේ මිනිසයා කැමති නැහැ කවුරුවත් දන් දෙනවට. සිටුවරයා දන් දෙනවට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉතින් මිනිස්සු ඉල්ලගෙන ආවන් පස්සේ මේ මිනිසයා හිටියොත් මොකද කරන්නේ? අර එන යාචකයන්ට ඇස් දෙකෙන් වපර කරලා බලලා මූලෙන් ඇද කරලා බලලා බයි කරනවා. අත් දෙක පිටිපස්සට තියාගෙන ඇඟිලි ටික මිටි මොලව ගන්නවා. යමක් දෙන්න බෑ කියන ස්වරූපේ. බලන්න පින්වතුනි අනුන්ගේ දානයක්වත් දී ගන්න බැරුව පින්වතුනි මිනිස්සු කොච්චර පව් කරගන්නවද? මේ සසරේ තියෙන භයානක බව බලන්න. ඒකනේ බුදුහාමුදුරෝ දේශනා කරේ තමන්ට ප්‍රඥාව නැත්තම් හොඳ නරක තේරුම් කරගන්න ඒ ප්‍රඥාවන්ත ශාස්ත්‍රූවරයෙක්ව ඇසුරු කරන්න කිව්වා. විනයෝවා සුසික්කිතෝ නැත්තම් වෙන්නේ වනේ අන්ධ මහින්සෝව. වනේ අන්ධ හස්ති රාජයෙක් වගේ නැත්තම් අසරණ වෙනවා කිව්වා. හස්ති රාජයෙක් බොහොම බල සම්පන්නයි ශක්තිවන්තයි. හැබැයි ඒ ඇතා අන්ධ නම් ඇතා කවදාවත් තමන්ගේ ළඟ තියෙන මේ සක්කාය දිට්ඨිය නැති කරගන්නවද අන්ධ වුණා කියලා? නෑ. ඒ ඇතාට තියෙන කායික ශක්තිය කායික බලය ගැන කවදාවත් තමන් හීන දුර්වල බවක් ඇති කරගන්න නැද ඇස් දෙක අන්ධ වුණා කියලා නෑ. අර කායික ශක්තිය තියෙන සැතා හිතනවා මට ගල් පෙරලන්න පුළුවන්, ගස් පෙරලන්න පුළුවන්, මට කැලේ ඇවිදින්නත් පුළුවන්. හැබැයි ඇතා දන්නේ නෑ තමන්ගේ ඇස් දෙක අන්ධ නිසා තමන් කොච්චර දුර්වලද කියලා. දුර්වලකම වැටෙන්නේ කොයි වෙලාවකටද? ඇතා ගිහිල්ලා වලක වැටුණොත් තමයි. ඇතා ගිහිල්ලා මඩ ගොහරුක එරුණොත් අන්න එතකොට තමයි දැනගන්නේ තමන් කොච්චර දුර්වලද කියලා. ආන් ඒ වගේ තමයි තමන්ට ප්‍රඥාව නැත්තම් හොඳ දේ මොකද්ද නරක දේ මොකද්ද කියලා තේරුම් කරගන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසුරු කළ ප්‍රඥාව දියුණු කරගන්න. ඒක ඇග්වේ විනයෝ වාසු සික්කිතෝ. එතකොට හොඳ නරක මොකද්ද කියලා තේරුම් කරගන්න පුළුවන්. නමුත් අද කාලේ හරියට මේ කාරණා නොදැනගෙන පින්වතුනි බලන්නකො මිනිස්සු කොච්චර දාණයට ගරහලා පව් කරගන්නවද? දැන් මේ මිනිස්සුත් මේ අනුන්ගේ දානයක් තමන්ගෙන් පඩියෙන් අඩු වෙන්නෙත් නැහැ. තමන්ගේ ධනෙන් දෙන්නෙත් නැහැ. සිටුවරයාගේ ධනෙන් දන් දෙන්නේ. ඒ මිනිසුන්ට පඩිත් ගෙවනවා. හැබැයි ඒ සිටුවරයා දන් දෙන එක දිහා බලාගෙන ඉන්න බැරුව ඒකට විරුද්ධව කටයුතු කරා. බලන්න පින්වතුනි
ධර්මය නොදැනගත්තම සංසාරේ කොච්චර අපි අසරණ වෙනවද? ධර්මය පුරුදු පුහුණු කරේ නැති වුණොත් සංසාරේ කොච්චර අපි අසරණ වෙනවද? දැන් මේ කතාව සිද්ධ වෙන්නේ මේ අබුද්ධෝත්පාද කාලයක, ධර්මයේ නැති යුගයක. අපේ පිංගුතුන් හිතන්න ධර්මයේ තිබිලත් පිංගුතුන් අද ඔය වගේ හැසිරෙන කී දෙනෙක් ඉන්නවද? දානය ගැන මේ තරම් ආනිසංස කියද්දි දාණයට ගරහන කී දෙනෙක් ඉන්නවද? මගේ අදහස තමයි යමෙක් අපි දකිනවා සමහර වෙලාවට යාචකයෙකුට යමක් දෙනවා. නමුත් අද කාලේ සමහරලාට යාචකයෝ ගත්තොත් ඒ යාචකයා හරි බොරු කරන්නේ. ඒ යාචකයා හරි වංචනිකයි. මිනිසුන්ගෙන් බොරුවට සල්ලි ඉල්ලනවා. අපි දන්නවා. නමුත් මගේ අදහස තමයි පින්වතුනි කවුරු හරි කෙනෙක් යාචකයෙකුට යමක් දෙනවා දැක්කොත් කවදාවත් පින්වතුනි ඒ දිනයකට බාධා කරලා ඒ දාණය වළක්වන්න එපා. අපි සමහරලාට කියනවා ওই මිනිසුන්ට දෙන්න එපා, ওই මිනිසු බොරු කරන්නේ, මම නම් දෙන්නේ නැහැ. Taman දෙන්නේ නැති එක තමන්ගේ අදහස, තමන්ගේ මතය. හැබැයි තවත් කවුරුවත් දින එක වළක්වන්න එපා. ඇයි දන්නවද මම එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දක්ඛිනා විභංග සූත්‍රයේදී යම් කිසි කෙනෙක් දුස්සීලයකට යමක් දුන්නොත් ජීවිත 1000ක් යනකම් ආනිසංස ලැබෙනවා කියලා. පව් කරන දුස්සීලයකට යමක් දුන්නොත් ජීවිත 1000ක් යනකම් ආනිසංස ලැබෙනවා. එහෙනම් අර යාචකයෝ බොරු කරනවා උනාට දන් දෙන කෙනාට පාඩුවක් වෙනවද? නෑ. රැවටෙන්නේ මේ මිනිස්සයා නෙවෙයි. ඒ යාචකයම තමයි. එයාට කර්ම ගෙවන්න වෙයි සංසාරේ කරන බොරුවට. හැබැයි මතක තියාගන්න දෙන කෙනාට පුංචි මොහ අලාභයක් මේ ජීවිතේ වෙන්නේත් නෑ, සසරේ වෙන්නේත් නෑ. ලාභයක් මිස. පින්වතුනි අපේ පින්වතුන් හිතන්න කවුද දන්නේ ඔය දන් දුන්නු ඒ යාචකයාට යමක් දුන්නු මිනිස්යාගේ ජීවිතේ අන්තිම දාණයද කියලා ඔය දුන්නේ. කවුද දන්නේ ওই මිනිස්යා යනකොට මගදී වාහනේ හැප්පිලා මැරුණා? ගෙදර ගිහිල්ලා බැහැලා පුටුවේ වාඩි වෙච්ච ගමන් heart attack එකක් හැදිලා මැරුණා. සමහර ලාට මේ මිනිස්සේ ඒ යන වෙලාව යාචකයකට දීපු රුපියල වෙන්න පුළුවන්. රුපියල් 10 වෙන්න පුළුවන්, රුපියල් 100 වෙන්න පුළුවන් දුන්නු අන්තිම දානේ. ඒකයි මම කියන්නේ කවදාවත් යාචකයෙකුට යමක් දෙන එකවත් පින්වතුනි වළක්වන්න එපා. දැන් අර මිනිසයා එනේනේ මිනිසුන්ට අර වගේ බාධා කරලා මරණයටපත් වුණා. පින්වතුනි ගිහිල්ලා ඉපදුනා වැලි කාන්තාරයක මහා දරුණු ප්‍රේතෙක් වෙලා. කොහොමද විපාක ලැබුණේ? විපාකයේ ලැබුණේ කරප කර්මයට අනුරූපීව මේ මූණ ඇද වෙලා, ඇස් දෙක වපර වෙලා ඉවස ගන්න බැරි දුර්ගන්ධයක් කටින් හමන්නේ. ඉවස ගන්න බැරි පිපාසයක්, ඉවස ගන්න බැරි බඩගින්නක් මේ ප්‍රේතයාට තියෙන්නේ. කර්මයේ කොච්චර ප්‍රබලද කියලා කිව්වොත් පින්වතුනි අත් දෙකත් පිහිටලා තියෙන පිටුපසට ඇඟිලි ටික කොර වෙලා. යමක් ලැබෙන්නේත් නැහැ. යම් විටක හෝ යමක් ලැබුණොත් ඒක මෝට දාගන්නවත් මේ ප්‍රේතයට ශක්තියක් නැහැ. පව් කරනවා වගේ නෙවෙයි. පින්වතුනි පව් පළ දෙන්න පටන් ගත්තා. අපි පින්වතුන් දන්නවද අර එක මිනිසෙක් නගරෙදී යාචකයෙකුට සිටුවරයාගේ ගෙදරට යන පාර පෙන්නුවා. දන්නවද මේ මිනිසෙට මැරිලා මොකද උනේ කියලා? මහා වනාන්තරයක මහා රුක්ෂයක පින්වතුනි මහේ ශාක්‍ය රුක්ෂ දෙවියෙක් වෙලා ඉපදිලා. කරපු කර්මයට අනුරූපීව විපාකෙ ලැබුණේ. ඒ දිව්‍ය පුත්‍රයා තමන්ගේ දකුණු අත දිගු කරලා යම් දෙයක් ප්‍රාර්ථනා කරොත් ප්‍රාර්ථනා කරපු හැම දෙයක්ම තමන්ගේ ඉදිරියේ පහළ වෙනවා.
මොකද කරපු පින? අර සිටුවරයාගේ දානේ ගෙදරට යන පාර පෙන්නපු එක පින. ඉතින් හිතන්නකෝ පාර පෙන්නපු පින ওই වගේ විපාක ලැබෙනකොට දානේ ගෙදරට ඇවිල්ලා උදව් කරන මනුස්සයට කොච්චර පින් ලැබෙනවද? අනුන්ගේ දානයක් හරි තමන්ගේ අතින් බෙදෙන කෙනාට කොච්චර පින් ලැබෙනවද? ඒ දාණයට ශ්‍රමයෙන් හරි මුදලින් හරි උදව් කරන කෙනාට කොච්චර පින් ලැබෙනවද? දන් දෙන කෙනාට කොච්චර පින් ලැබෙනවද? ඒකයි කියන්නේ දාණයට කවදාවත් ගරහන්න එපා. යම් යමෙක් දානයක් දෙනවා දැක්කොත් සාදු සිතින් පින්වතුනි කනුමෝදන් වෙන්න. ඒක තමන්ගේ සංසාරයට මහා උපකාරයක්. දැන් මේ බමුණ කියන ආචාර්යතුමනි අපේ ගමේ මිනිස්සු කවදාවත් දන් දීලා පසුතැවිලි වෙන්නේ නැහැ. ඒ නිසා ආචාර්යතුමනි අපේ ගමේ මිනිස්සු බාල කාලේ තරුණ කාලේ මරණයටපත් වෙන්නේ. ඊළඟ කාරණාව තමයි ආචාර්යතුමනි අපේ ගමේ මිනිස්සු බොරු කියන්නේ නැහැ. ආචාර්යතුමනි විහිළුවකටවත් බොරු කියන්නේ. ආචාර්යතුමනි අපේ ගමේ මිනිස්සු සත්තු මරන්නේ නැහැ. අපේ ගමේ මිනිස්සු හොරකම් කරන්නේ නැහැ. අපේ ගමේ මිනිස්සු සුරාපානය කරන්නේ. ඒ නිසා ආචාර්යතුමනි අපේ ගමේ බාල කාලේ තරුණ කාලේ මිනිස්සු මැරෙන්නේ. ආචාර්යතුමනි අපේ මේ බිරින්දෑවරු කිසි දවසක සිතුවිල්ලකින්වත් අන්‍ය පුරුෂයෙකුගේ කෙරෙහි රාගසිතකින් බැඳෙන්නේ නැහැ. සිතුවිල්ලකින්වත්. ආචාර්යතුමනි අපේ මේ ස්වාමිවරුත් එහෙමයි. තමන්ගේ බිරිඳ හැර අන්‍ය කාන්තාවකගේ සරණ පතන්නේම නැහැ. ඒ නිසා ආචාර්යතුමනි අපේ ගමේ බාල කාලේ තරුණ කාලේ මිනිස්සු මරණයටපත් වෙන්නේ. මෙන්න මේ තරම් සිල් රකින්න මේ මව් කුසවල් වල ආචාර්යතුමනි ඇවිල්ලා පහළ වෙන්නේ සසරේ පින් කරගත්තු මහ පුණ්‍යවන්ත දරුවෝ. ඒ පුණ්‍යවන්ත දරුවෝ මෙලොවට බිහි වුණාමත් ඒ පුණ්‍ය ශක්තිය නිසාම ආචාර්යතුමනි ඒ දරුවෝ බාල කාලේ තරුණ කාලේ මරණයටපත් වෙන්නේ. මම නිතරම දේශනාවලදී මතක් කරන කරුණක් වෙන මේක. දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්න යම් යුවලක් ඉන්නවනම් තමන්ගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගන්න කලින් අඩුම තරමේ අවුරුද්දක්වත් හරියට සිල් රකින්න කියන එක. නිත්‍ය පංචශීලය හරියට රකින්න. හරියට පන්සිල් පද පහ රකින්න. ජීවිතේ ගියත් සතෙක් මරන්නේ නැතුව, ජීවිතේ ගියත් හොරකමක් කරන්නේ නැතුව, ජීවිතේ ගියත් බොරුවක් කියන්නේ නැතුව, ජීවිතේ ගියත් කාමයේ වරදවා හැසිරෙන්නේ නැතුව, ජීවිතේ ගියත් සුරාපානය කරන්නේ නැතුව මෙන්න මේ මට්ටමට හරියටම පන්සිල් පද පහ රැකලා මාසිකට දවස් කිහිපයක්වත් අටසිල් රැකලා පින්වතුනි දරුවෙක් හදන්න පටන් ගන්න. දිව්‍ය ලෝකවල වල පින්වතුනි ඉන්නවා ආවුෂ පිරිහිලා චුත වෙන්න බලාගෙන ඉන්න මහ පින්පුරපු මහ පුණ්‍යවන්තෝ දෙවිවරු. ඒ දෙවිවරු බලාපොරොත්තුෙන් ඉන්නවා මනුෂ්‍ය ලෝකයට ඉපදෙන්න. ඒ ඉපදෙන්න බලාපොරොත්තු වෙන්නේ මනුෂ්‍ය ලෝකයේ සැප සම්පත් බහුල මව් කුසක නෙවෙයි. ගුණධර්ම වලින් දියුණු වෙච්ච සිල් රකින මව් කුසක ඉපදෙන්න. ඒ සිල් රකින මව් කුසක ඉපදෙන්න ඒ දෙවිවරු පුණ්‍යවන්ත දරුව හැටියට තමයි මේ මව් කුසේ පහළ වෙන්නේ. එවන් පුණ්‍යවන්තෝ දරුවෙක් මෙලොවට බිහි වුණාම ඒ දරුවා පින්වතුනි මේ ලෝකයටම මහා අර්ථවත්, මහා ප්‍රඥාවන්තයි, මහා පුණ්‍යවන්තයි. ඒ දරුවන්ට ආයුෂ දීර්ඝයි.
ඒකයි මම කියන්නේ යමෙක් දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්නවා නම් අඩුම තරමේ යම් කාලයක් හෝ දරුවෙක් මව් කුසේ පිළිසිඳ ගන්න කලින් සිල් රකින්න. ඒකනේ අර ඊ දවස්වල ඔය දරුවන් නැති අම්මලා අද කාලේ වගේ මේ මිත්‍යා දෘෂ්ටික වැඩ කරේ නේ. දරුවන් ඉපදෙන්නේ නැති අම්මලා ඉස්සර කරපු දේ තමයි අටසිල් රැකපු එක. මාසෙකට කිහිප වතාවක්වත් අටසිල් රකින්නවා. මොකද ඒ අටසිල් රකින්නකොට අර දෙවිවරු පින්වතුනි දිව්‍ය ලෝකවල වලින් චුත වෙලා මේ මව් කුසවල ලැබිලා පහළ වෙන්නේ. හිතන්නකෝ ඒ වගේ මහා පුණ්‍යවන්ත වූ පුතෙක් තමන්ගේ ජීවිතයට ලැබුණොත් ඒ පුණ්‍යවන්ත දරුවා නිසා තමන්ගේ ජීවිත කොච්චර පුණ්‍යවන්ත වේද? මහා භෝග මහා සම්පත් උසස් යසසක් උසස් කීර්තිය ඒ දරුවෝ නිසා තමන්ගේ ජීවිතවලට ලැබෙනවා. ආන් ඒ ක්‍රමයට පින්වතුනි තමන් දරුවෙක් අපේක්ෂා කරනවා නම් අපේක්ෂා කරගන්න. ඒක තමන්ටත් ලාභයක්, ඒ උපදින දරුවටත් ලාභයක්. දුස්සීලව අධාර්මිකව ඉඳගෙන නම් දරුවා හදන්න එපා. ඒ ස්ථානවල ඇවිල්ලා උපදින්නේම පින්වතුනි ඒ වගේ පව් කරපු දරුවෝම තමයි. එහෙම දරුවෝ ඉපදුනාම ජීවිත කාලෙම තමන්ට දුකක්. ඒ දරුවනුත් විඳින මහ දුක. හරි අකීකරුයි, හරි නොහික්මුණුයි. සමාජයේ බොහොම පව්කාර වැඩ කරන්නේ. දරුවෝ ඉපදුනාම ඒ කරන පව්කාර වැඩවලට බෝධි පූජා තියලා වැඩක් නෑ. පුණ්‍යවන්ත දරුවෙක් ලබන එකයි වටින්නේ. ඒතර බලන්න පින්වතුනි දැන් මේ ධම්මපාල ගමේ මිනිසුන්ගේ මේ උසස් හැසිරීම, උසස් ගුණධර්ම, උසස් සිල් නිසා මමුණ කියන්නේ ආචාර්යතුමුනි අපේ ගමේ මේ බාල කාලේ තරුණ කාලේ මිනිසු මැරෙන්නේ කියලා. මම අර මුලින් අපේ පින්වතුන්ට කිව්වනේ මේ කරුණු ටික හොඳින් අහලා තීරණය කරන්න. මේ ගමේ බාල කාලේ තරුණ කාලේ මිනිස්සෙක් නොමැරෙන එකට පුදුම වෙන හේතුව මැරුණොත් පුදුම වෙන හේතුව. පුදුමයටපත් වෙන්න ඕන ওই ගමේ බාල කාලේ තරුණ කාලේ මිනිස්සෙක් මැරුණොත්. නොමරුණොත් පුදුම වෙන්න දෙයක් නැහැ. ඒකයි මම කිව්වේ යම්කිසි මානව පිරිසක් උසස් ගුණධර්ම එක්ක උසස් සිල් එක්ක ජීවත් වෙනම නම් ඒ උසස් ගුණධර්ම තියෙන සිල් පුරන මානව සමාජයේ ස්වභාව දහම උසස්ම ආකාරයට සලකනවා. හැබැයි දුර්වල ගුණධර්ම නම් තියෙන්නේ ගුණයෙන් පිරිහිලා සිල් වලින් පිරිහිලා නම් ජීවත් වෙන්නේ එවන් මානව සමාජයකට පින්වතුනි මේ ස්වභාව දහම සලකන්නේ බොහෝම නපුරු විෂම ආකාරයට. අද ලෝකයේ අත්විඳින එක ස්වභාව දහමට එරෙහි වෙන්න ගියා. අපි පහුගිය කාලේ කොච්චර උසස් ලෙස හිතන් හිටියද මේ විද්‍යාව ගැන. අර ග්‍රහ ලෝකෙටත් යන වාහන හදලා තියෙනවා, යානා හදලා තියෙනවා. අපි පොඩි දේවල් ටිකක් දැකලා අපි හරියට පින්වතුනි මේ ස්වභාව දහමට එරෙහිව වැඩ කරන්නේ. නමුත් බලන්නකෝ ලෝකේ තප්පරෙන් තප්පරේ කාර්ය බහුල වෙච්ච ගුවන් තොටුපළවල් පවා පින්වතුනි අන්තිමට මාස ගාණක් වහලා දාන තත්ත්වයට මේ ස්වභාව දහම මේ මානවයා උස්සල පොළවේ ගැහුවනේ. කවුද හිතේ ලෝකෙට මෙහෙම දෙයක් වෙයි කියලා? ඒකයි කියන්නේ මේ ස්වභාව දහමට එරෙහි වෙනවා කියන එක මේ ලෝකේ කිසිම කෙනෙකුට කරන්න බැරි වැඩක්. ස්වභාව දහම හැම වෙලාවකම තීන්දුව తీරන ගන්නේ ඒ මානව සමාජයේ හැසිරීමට අනුකූලව. දැන් අපි තුල හොඳ ගුණ ධර්ම දියුණු කරගත්තොත්, අපි තුල ගුණ ධර්ම වැඩි කරගත්තොත්, අපේ සිල් දියුණු කරගත්තොත් අන අපට ලොකු ලාභයක්, මෙලොවත් ලාභයක්, පරලොවත් ලාභයක්. එතකොට අර හොඳ දේ කරනකොට හොඳ දේ ලැබෙනවා වගේ අපි යහපත් විදිහට ජීවත් වෙනම නම් අපට ඒ කාන්තේම යහපතම තමයි සැලසෙන්නේ. හැබැයි මේ කාරණාව මම මෙහිම කිව්වට අපේ සමාජය තුළ මේ කාරණාව සම්බන්ධයෙන් නම් තියෙන වැරදි කතාවක්.
හොඳ කරන කෙනාට හොඳ දේ ලැබෙනවා, නරක කරන කෙනාට නරක දේ ලැබෙනවා කියලා දේශනාවේ සඳහන් කළාට අපි මිනිස්සු අතර කතා වෙන්න නම් ඒක අනිත් පැත්ත. හොඳ දේ කරන කෙනාට නරකක් වෙනවා, නරක දේ කරන කෙනාට හොඳ දෙයක් වෙනවා. ඒක හරියට කියනවා නම් අර කොස් ඇට හිටවල අඹ පැල බලාපොරොත්තු වෙනවා වගේ වැඩක්. මේක කවදාවත් වෙන්නේ නැති දෙයක්. නමුත් ඕක මං කොච්චර කිව්වත් සමහර වෙලාවට අපේ පින්වතුන්ගේ ජීවිතය අත්දැකීමුත් ඇති, ඇස් දෙකෙන් දැකලත් ඇති. සමහර හොඳ වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිසුන්ට හරියට කරදර. හරියට ප්‍රශ්න. සමහර නරක වැඩ කරන මිනිස්සු ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. කරන නරක වැඩවලටම තමයි සාධාරණයක් ඉතිවෙන්නේ. හොඳ වැඩ කරන මිනිස්සයාටම තමයි අසාධාරණයක් වෙන්නේ. ඒක පින්වතුනි වෙන්නේ මෙහෙමයි. පින්වතුනි ඔබෙත් මගේත් මේ ජීවිතය කියන්නේ මේ සංසාරේ පළවෙනි ආත්ම භාවය නෙවෙයි. කෙලවරක් පණවන්න බැරි ආපු සංසාර ගමනේ තවත් එක ආත්ම භාවයක් විතරයි මේ. අපි පින්වතුන් හිතන්නේ මේ සංසාරේ අපි කාටද සහතිකයක් දෙන්න පුළුවන් මම සසරේ මෙන්න මේ පව කළේ නෑ කියලා කියන්නේ. කාටද සහතිකයක් දෙන්න පුළුවන්? මම සංසාරේ මෙන්න මේ පවණම් කරලා නෑ කියලා කියන්නේ. අපිට කියන්නේ තියෙන අපි සංසාරේ නොකරපු පවක් නෑ කියන එක විතරයි. අපි සංසාරේ පින්වතුනි කී වතාවක් අපි අම්මල මරලැද්ද? අපි සංසාරේ කී වතාවක් අපේ තාත්තලා මරලැද්ද? අපි සංසාරේ කී වතාවක් පින්වතුනි මේ දෑතිම රහතන් වහන්සේලා මරලැද්ද? අපි සංසාරේ කී වතාවක් කොයි තරම් වාර ගාණක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට කරදර කරලා ඇද්ද? අපි පින්වතුන් බලන්න. කාට හරි හිතෙනවා නම් අනේ ඒක හිම වෙන්නේ නැතුව ඇති කියලා මගේ අතින් මම අපේ පින්වතුන්ට පොඩි උදාහරණයක් කියන්නම්. කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ කාලේදී හිටිය මාරයා හඳුන්වන්නේ දුසී කියලා. ඒ කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ දුසී මාරයා කවුද? ඒ දුසී මාරයා කවුද? අපේ ශාසනේ මුගලන් ආවුරුදු. කකුසඳ භාග්‍යවතුන් වහන්සේ පහළ වුණේ මීට අන්තර්කල්ප 3කට කලින්. ඒ කියන්නේ මේ මහා කල්පේ මේ මහා කල්පේ පළවෙනි භාග්‍යවතුන් වහන්සේ බුදුරු 5 නමකගේ. එතකොට එදා දුසී මාරයා වෙලා මොනවද කළේ? අර මාර තජ්ජනී සූත්‍රය කියනවනේ. එක ගමකට ආවේශ වෙලා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දන් දෙන එක වැළැක්වුවා. වතුර බින්දුවක් දුන්නේ නැහැ. අන්තිමට ওই වගේ බාධා කරලා බැරි වෙච්ච මොකද කළේ? විදුරු කියන මහරහතන් වහන්සේට ගලක් අරගෙන ගැහුවනේ හිස පැලෙන්න. ඒතකොට මේ කවුද? තව අන්තර්කල්ප 3කින් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක දෙවෙනි ශ්‍රාවක භාවයට පත් වෙන්න එක අසංඛ්‍යකුත් කල්පලක්ෂයක් පාරමිතා පුරාගෙන ආපු මහ උත්තමේ. ඉතින් හිතන්නකෝ මේ තරම් පාරමිතා පුරාගෙන ආපු මේ මහත් උත්තමයාගේ අතිනොත් මේ අන්තිම මොහොතේ භාග්‍යවතුන් වහන්සේට කරදරයක් වුණා නම් ඒකයි මං කියන්නේ මෙතන ඉන්න කාටද සහතිකයක් දෙන්න පුළුවන් අනේ මම නම් බුදුරජාණන් වහන්සේලාට කරදර කරලා නැහැ කියන්නේ. අපි කාටවත් සහතිකයක් දෙන්න බෑ මම නම් සංසාරේ කරදර ඒ පව් කරලා නැහැ කියලා කියන්නේ.
එතකොට දැන් අපි අර කාරණාවට යමු. අපි කරපු පව් ටික මේ මහ පොළේ වැලි කැට තරනම් අපි තාම පින්වතුනි ඕකේ ගෙවලා ඇති අතරගත පස් පිනක් ප්‍රමාණයක්. තව ගෙවන්න තියෙනවා මේ මහ පොළේ වැලි කැට තරම් ප්‍රමාණයක්. එතකොට මෙලොව අපි යම් කිසි කෙනෙක් දකිනවා නම් හොඳ වැඩ කර කර ඉන්නවා. ඒ හොඳ වැඩ කරන කෙනාට නරකක් වෙන්නේ ඒ හොඳ වැඩ කරන නිසා නරකක් වෙනව නෙවෙයි. ඒ මනුස්සයා කොහොමත් මේ ජීවිතේ නරක අකුසලයක් ගෙවන්න ආපු කෙනෙක්. ඒ මනුස්සයා නරක අකුසල කර්මයක් ගෙවන්න ආපු කෙනෙක්. ඒ මනුස්සයා හොඳ වැඩ කළත් ඒ මනුස්සයා නොකළත් ඔය අකුසල කර්ම මේ මනුස්සයට ගෙවන්න තියෙන එක. අපි නිකන් උදාහරණයක් හිතමු. ඔන්න කවුරු හරි මිනිසෙක් ඉන්නවා. මේ මිනිස්සයා බොහොම හොඳට දන් දෙනවා, පන්සල් හදනවා, විහෙර විහාර හදනවා, බණ අහනවා, සිල් රකින්නවා. හරීම ධාර්මිකව ජීවත් වෙන කෙනෙක්. ගොඩාක් ධනෙ තියෙන කෙනෙක්. නමුත් මේ මිනිස්සයාගේ ගෙදර එක රැයක හොරු වෙවිලා මංකොල්ල කාලා. හැබැයි වාසනාවකට මේ මිනිස්සේ දැන් ගෙදර ඉඳලා නැහැ. අපි නිකන් හිතමු උදාහරණයක් ඇටියට. දැන් ඉතින් අපි අර මිනිස්සයාගේ අර විපත දිහා දැකලා අර කතාව අපි කියන බලනකො මේ හොඳ වැඩ කරන මිනිස්සුන්ටමනේ කරදර. නමුත් ඇත්තටම මේ මිනිස්සයාට මේ ජීවිතේ ගෙවන්න තිබිච්ච කර්මයක් ඒ. හැබැයි එතනදී එක දෙයක් තියෙනවා. සමහර වෙලාවට ඒ මිනිස්සයාට ගෙවන්න තිබිච්ච කර්මය ඊට වඩා බලවත් එකක් වෙන්න ඇති. උදාහරණයක් හිට සමහරලාට මේ මිනිස්සයාගේ ජීවිතේ නැති වෙන කර්මයක් වෙන්න ඕන මේ ජීවිතේ ගෙවන්න ඉන්නේ නැත්තේ. හැබැයි ඒ මිනිස්සයාර හොඳ වැඩ කරපු නිසා කුසල් දහම් වඩපු නිසා විහෙර විහාර හදපු නිසා පින් දහම් කරපු නිසා මොකද උනේ ගෙවන්න ආපු අකුසල කර්මයෙන් යම් ප්‍රමාණයක් අඩු වුණා. ඒක හරියට කියනවා නම් භාග්‍යවතුන් වහන්සේ උපමාවකින් කියනවා ලෝණපල සූත්‍රයේදී වතුර කෝප්පයකට වතුර ටිකක් දාලා ලුණු කැටයක් දැම්මොත් ඒ වතුර ටික ඔක්කොම ලුණු රස වෙනවා. හැබැයි ඒ ලුණු කැටිය ගංගාවකට දැම්මට ලුණු රස වෙන්නේ නැහැ. ආන්නේ වගේ යම් කිසි කෙනෙකුගේ කුසලයේ ශක්තිය අඩු නම් විපාක දෙන කර්මර කුඩා කෝප්පෙට ලුණු කැටිය දැම්ම වගේ දැනෙනවා වැඩි. හැබැයි යම් කිසි කෙනෙකුගේ කුසල කර්ම බලවත් නම් අර මහ ගංගාවකට ලුණු කැට දැම්ම වගේ ඒක දැනී නොදැනී වගේ තමයි විපාක ලැබෙන්නේ. හැබැයි ප්‍රබල කුසල කර්ම තියෙනවා නම් ඒවා යම් මට්ටමකට දැනෙනවා. ඒක කියන්නේ දැන් යම් කිසි කෙනෙක් හොඳ වැඩ කරන්න වෙන්නේ ඇත්තට මේ මනුස්සයාට හොඳ වැඩ කරන නිසා නරකක් වෙනව නෙමෙයි. ඒ මනුස්සයාට ගෙවන්න තිබිච්ච අකුසල ප්‍රමාණය යම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙන්නේ. නමුත් අර අපිට පේන්නේ විපාකේ යම් ප්‍රමාණයක් තියෙනවනේ. ඒක දිහා දැකලා තමයි අර අපි කියන්නේ හොඳ වැඩ කරන මනුස්සයාට කරදර නෑ. ඒ මනුස්සයා ගෙවන්න ආපු එකක් මේ ජීවිතේ. ඊළඟට ඔගේ අනිත් පැත්තත් එහෙමයි. නරක වැඩ කරන්න ආපු කෙනාට ඒ නරක වැඩ කරන නිසා හොඳ දෙයක් වෙනව වෙන්නේ නැහැ. ඒ මනුස්සයා පෙර කුසල කර්ම කරලා තියෙන මේ ජීවිතේ ගෙවන්න. හැබැයි කුසල පක්ෂයේ බලවත් නිසා කරන අකුසල කර්ම සියල්ල සාර්ථක වෙනවා. ඒකයි මේ අකුසල කර්ම මිනිසුන්ට සාධාරණ ලැබෙන්නේ. ඒ පව් කරන මිනිසුන්ගේ පව් සාර්ථක වෙන්නේ ඒකයි. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලම තියෙනවා යම් කිසි පව්කාරයෙක් පව් කරන්නේ සසරෙන් ගෙන ආපු පින් වලින් කියලා. යම් පව්කාරයෙක් පව් කරන්නේ සසරෙන් ගෙන ආපු පින් වලින්. මම ඒකට අපේ පින්වතුන්ට පොඩි උදාහරණයක් කියන්නම්. අපි මේ අඟුලිමාල මහරහතන් වහන්සේ අර සුතසෝම ජාතකයේදී කියනවා පෝරිසාදය වෙලා හිටියේ.
ඒ ජීවිතේ පෝරිසාදය වෙලා මිනි මස් කාලා. හැබැයි පෝරිසාදයට යම්කිසි කරුණක් නිසා දෙවියෙකුට බිලි පූජාවක් කරන්න සුතසෝම රජතුමාව අල්ලගන්න වෙනවා. සුතසෝම රජතුමාව අරගෙන යනවා කියන එක ලේසි නෑ. මොකද දැන් මේ බිලි පූජාවට සුතසෝම රජතුමා අනිවාර්යයි. රජතුමාගේ ආරක්ෂාවට රියන් ගණනාවක් සේනාවයි. හැබැයි පෝරිසාදය දන්නවා රජතුමාව අල්ලගන්න පුළුවන් එකම තැනයි. ඒ තමයි නාන පොකුණේදී. පොකුණ වටේට විශාල ආරක්ෂාවක් තියෙන. හැබැයි පොකුණේ ඇතුලේ ආරක්ෂාවක් නැහැ. ඒ නිසා පෝරිසාදය මොකද කළේ? කලින් දවසේ හවස පොකුණට බැහැලා නෙළුම් පතකින් මුහුණ වහගෙන හිටියා. ඒ රජු නාන්න ඉන්නේ පහුවෙන දවස. පින්වතුනි පහුවෙන දවස් වෙනකම්ම පෝරිසාදය පොකුණට බැහැලා හිටියා. මූණේ නහය ටික විතරයි උඩට මතුවලා තිබුණේ. අනිත් මුළු ශරීරයම පොකුණ යට. නමුත් සීතලකින්වත් ජලයෙන්වත් කිසිම ආපදාවක් පෝරිසාදයට උනේ නැහැ. දන්නවද හේතුව මොකද්ද කියලා? එක්තරා ජීවිතයක අඟුලිමාල හාමුදුරුවෝ පසේ බුදුරජාණන් වහන්සේලා පිරිසක් දවසක් රාත්‍රී කාලේ සීතලින් ගැහෙනවා දැකලා උන්වහන්සේලාගේ ළඟට ඇවිල්ලා ගිනි මැලයක් ගහලා උන්වහන්සේලාට රස්නේ ලබා දීලා. අර පසේ බුදුරජාණන් වහන්සේලාට රස්නේ ලබා දුන්නු පින නිසා තමයි මේ ජීවිතේ පෝරිසාදයට ජලයේ හිටියා කියලා කරදරයක් නැතුනේ. එතකොට බලන්නකෝ දැන් ජලයට වෙලා හිටියේ මොකක් කරන්නද? පිනක් කරන්නද? නෑ පවක් කරන්නනේ. එතකොට ඒ පව කරන්න විපාක දුන්නේ මොකද්ද? පෙර කරපු පින. ඒකයි මම කියන්නේ පව්කාරයෝ පව් සාර්ථක කරගන්නව නම් ඒ සාර්ථක වෙන්නේම පින නිසා. එහෙනම් පින්වතුනි පව්කාර මිනිසු පව් කරලා සාර්ථක වෙනකොට අපේ පින්වතුන් අතිශයින්ම බයටපත් වෙන්නේ. ඇයි? අනේ මේ මිනිස්සු කොච්චර සසරේ පින් කරපයිද? බාල ඇසුර නිසා අසත්පුරුෂ ඇසුර නිසාද පව් කරනවා. ධර්මී හිත පිහිටුවා ගන්න බැරුවද පව් කරනවා. අනේ මේ මිනිස්සු දැන් පව් කරලා කළ සසරේ කොච්චර දුකක්ද මේ උරුම කරගන්නේ. ඒ මිනිස්සු දිහා දැකලා අනේ ඇයි මේ මිනිස්සුන්ට විපාක ලැබෙන්නේ නැත්තේ කියලා නෙමෙයි හිතන්න ඕන. මේ මිනිස්සු කොච්චර දරුණු ජීවිතයක්ද මේ ගෙවන්නේ කියලා හිතන්න ඕන. හැබැයි අර වගේම තමයි පින් කරනකොට අකුසල් ගෙවෙනවා වගේ පව් කරනකොට ගෙනාපු පින ඉවර වෙනවා. ඒ පින ඉවර වෙලා ඒකනේ ගොඩාක් ඔය පව් කරන මිනිස්සු අන්තිම කාලේ දුක් විඳින්නේ. සමහර අය ඒර ගෙනාපු පින ඉවරයි. පින් වැය කර පින් කරගත්තේ නැහැ. පව් පින් වැය කර පින් කරගත්තේ නැහැ. පින් වැය කර කරගන්නේ මොනවද පව්? දැන් උදාහරණයක් කියනවා නම් අපේ අර භාගතුන් වහන්සේගේ කාලේ හිටියා මහදන සිටුවරයා. දවසක් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න තැනකට වෙලාවේ ජේතවනාරාමයට එනවනේ මේ මහදන සිටුවර බිරිඳත් එක්ක හිඟා කකා. මහදන සිටුවරයා කියන්නේ කවුද? 280 කෝටියක් ධනෙ තිබිච්ච සිටුවරේ. අන්තිමට සුරාලෝලින් පිරිසක් ඇසුරු කරලා තමන්ගේ 80 කෝටියක් ධනයත් විනාශ කරගත්තා. බිරිඳගේ 80 කෝටියක් ධනෙ විනාශ කරගත්තා. ගෙදර තිබෙච්ච බඩු මූට්ටු ටිකක් තිකුණා. ගෙවල් දොරවලුත් තිකුණා. අන්තිමට පාරට හිඟා කන තැනට වැටුණා. මේ මහදන සිටුවරයා පින්වතුනි දැන් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න වෙලාවේ ජේතවනාරාමයට එනවා. ඒ ආපු වෙලාවේ මේ මහදන සිටුවරයා පින්වතුනි
භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරු පෙන්නලා කියන ආනන්ද දන්නවදර මහදන සිටුවරයා මුල් කාලේ මගේ ශාසනයට ආවනා මේ මහදන සිටුවර රහත් වෙනවා කිව්වා. අපි පින්වතුන් දන්නවද රහත් වෙන්න කොච්චර පින් ඕනද කියලා? රහත් වෙන්න කොච්චර පින් ඕනද කියලා කිව්වොත් අපේ ශාසනයේ හිටිය පිළිඳවච්ච කියලා මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ කාලේ බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලට කුඩ ලක්ෂයක් පූජා කළා. අන්තිමට පින්වතුනි එදා ඉඳලා කල්ප ලක්ෂයක්ම හැම ජීවිතයකම කුඩ ලක්ෂය ගානේ ලැබුණා. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේදී එක කුඩයක්වත් ලැබුණේ නැහැ. පිළිඳවච්ච කියලා නමින් බමුණු කුලයක ඉපදුනාට. ඇයි අර කුඩ ලක්ෂ පින් ඉවර වෙලාද? නෑ. සඳහන් කරන උන්වහන්සේ රහත් බව ලැබලා මට කුඩ ලක්ෂ ලබන්න තිබිච්ච පින් ටික අරහත් චත්‍රය ලබන්න වියදම් වුණාලු. කියන්නේ කුඩ ලක්ෂ ලබන්න තිබිච්ච පින් ටික රහත් බව ලබන්න වියදම් වෙලා. එතකොට හිතන්නකො රහත් වෙනකොට අපි ළඟ තියෙන කොච්චර පින් වියදම් වෙනවද? එතකොට මේ මහදන සිටුවරය කියන්නේ ඒ තරමට වියදම් කරන්න පින් තිබිච්ච කෙනෙක්. ඒකනේ කිව්වේ මුල් කාලේ මගේ ශාසනයට ආවන රහත් වෙනවා කර්මාන්ත කරා නම් පළවෙනි සිටුවරය වෙනවා. මැදිවියේ මගේ ශාසනයට ආවනම් අනාගාමී වෙනවා කර්මාන්ත කරා නම් දෙවෙනි සිටුවරය වෙනවා. මහලු කාලේ මගේ ශාසනයට ආවනම් සකදාගාමී වෙනවා බිරිඳ සෝවන් වෙනවා කිව්වා. එතකොට අර සුරා ලෝලින් එක සුරාපානය කරලා ගිනාපු පින පින්වතුනි ක්‍රමානුකූල වැය වෙලා. ඒකෙන් මම ඒකයි කිව්වේ අපි පව් කරන්න අපි ළඟ තියෙන පින් වැය වෙනවා. ඒ නිසා අපේ ශ්‍රද්ධාවන්ත පින්වතුන් මේ වෙලාවේදී පින්වතුනි අදිෂ්ඨාන කරගන්න මේ ධර්මානුශාසනාව තුළින් තමන්ගේ ජීවිතය තුළ මේ ලැබිච්ච අවස්ථාවේ ලැබිච්ච මේ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයේදී ලැබිච්ච මේ සංසාරයෙන් ගෙනාපු මහ පුණ්‍යවන්ත ජීවිතය නැවත පින් පුරන්නම පින් කරන්නම පින් වැය කරගන්න. තමන් ගෙනාපු පින පව් කරන්න පින්වතුනි වැය කරන්න එපා. තමන් යම්කිසි පවක් කළොත් ඒ පවට තමන් ගෙනාපු පින වැය වෙලා සංසාරේ අති විශාල දුකකට උරුමකාරයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ලැබිච්ච ජීවිතේ ලැබිච්ච මහ පුණ්‍යවන්ත ජීවිතය හැම වෙලාවකම පිනටම යොමු කරන්න කුසල් දහම්ම වඩන්න අපේ පින්වතුන් උනන්දුවක් ඇති කරගන්න. අකුසලයෙන් හිත මොදවාගෙන කුසලයේම හිත පිහිටුවාගෙන ලැබූ මේ මනුස්ස ජීවිතේ දුර්ලභ බව වටහාගෙන මේ බුද්ධෝත්පාද කාලය තුල තමන්ගේ සසර ගමනට උපකාර කරගන්න පුළුවන් මහ පිංකම් කරගන්නට මහා පාරමිතා පුරා ගන්නට සසර ගමන සුවපත් කරගන්නට කුසල් දහම් වඩන්නට මේ මහා පින පින්වත් හැම කෙනාගේම ජීවිතවලට උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේදී රද්දොළුගම ශ්‍රී බෝධිමළුව බෞද්ධ මහා සංගමයේ මගින් සංවිධානය කරනු ලබන මේ පින්කම් මාලාවේ අද දවසේ සිව්වන දවස හැටියට සනිටුවන් වෙලා තියෙනවා. අද දවසේදී පින්වත් හැම දෙනාම ඊටාම හොඳින් බොහෝම සැදැහැන් යුක්තව මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙලා මහ පින්කමක් ජීවිතේ රැස් කරගන්නට යෙදුණා. ජීවිතේ Taman සතුටු වෙන්න, ජීවිතේ Taman අපේක්ෂාවක් ඇති කරගන්න, මේ ජීවිතේ Tamanට මහ පින්කමක් මේ ජීවිතේ Tamanට කරගන්න ලැබුණා කියලා. විශේෂයෙන්ම මේ බෞද්ධ මහා සංගමයේ මගින් සංවිධානය කරනු ලැබූ බොහෝ ධර්ම දේශනාවන් වලට අපට වැඩම කරන්න මේ ස්ථානට අවස්ථාව ලැබුණා. අද දවසේ අපේ පින්වත් සීසර් මහත්මයා
මේ බෞද්ධ සංගමේ සමාජිකයන්ගේ ඒ සභාපතිතුමන් ඇතුළේ පිරිසගේ ඉල්ලීම පරිදි අපටත් ආරාධනා කරලා මේ උදාර ධර්ම දේශනාව මේ විදියට පවත්වන්නට යෙදුණා. එමනම් අපි හැම දිනාටම ආශිර්වාදේ කළ පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම අපි බොහොම ළඟින් ඇසුරු කරන අපේ සීසර මහත්මයා අපට මේ කාරණාවේදී විශේෂයෙන්ම සිහිපත් කළා. මේ බෞද්ධ සංගමේ මේ ඉන සමාජික පිරිස පුදුමාකාර උනන්දුවකින් පුදුමාකාර කැපවීමකින් මේ පින්කම් මේ විදියට සෝදානම් කරලා සිද්ධ කරන බව. අති විශාල පිරිසක් මේ ස්ථානයේ නිතර රැස් වෙලා ඔවුන්ගේ අවවාද අනුශාසනා මැද බොහෝ පින්කම් කරගෙන පුණ්‍යවන්ත ජීවිතයකට තමන්ගේ මාවත තමන්ගේ ජීවිතය පරිවර්තනය කරගෙන තිබෙන බව අපට එතුමා සිහිපත් කරන්නට යෙදුණා. එමනම් අපි හැම දිනාටමත් ආශිර්වාදේ කරනවා. ඒ බෞද්ධ සංගමේ සභාපතිතුමන්ට ඒ සමාජික හැම දිනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. තව තවත් මේ ශ්‍රාවක පින්වතුන්ගේ ජීවිතවලට මෙලොවට සහ පරලොවට උපකාරයක් කරගන්න පුළුවන්. බොහෝ කුසල් දහම් රැස් කරගන්නට මේ උතුම් කුසලානිසංස ධර්මීය හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ උන්ට ආශිර්වාදේ කළා සෙත් ප්‍රාර්ථනා කරමු. එමනම් අද දවසේදී පුරා පැය කහමාරක කාලයක් මේ පින්වතුන් මේ උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කරා. මේ රැස් කරගත් උදාාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් අද දේශනාවේ දායකත්වයේ දරන පින්වතුන්ට අපි ආශිර්වාදේ කරනවා. විශේෂයෙන්ම අද මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ රද්දොළුගම නම්බර 10B 47 R නිවසේ පදිංචි ඉන්දිකා නෝල්ටන් මහත්මිය ඇතුළු ඒ පින්වන්ත පිරිස. ඒ පින්වතුන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා අද දිනට උපන් දිනයේ යෙදෙන ඉන්දිකා නෝල්ටන් මහත්මියට නිරෝගිමත් වාසනාවන්ත ජීවිතයකට සුබ ප්‍රාර්ථනා කරලා ආශිර්වාදය කරමින් සෙත් ප්‍රාර්ථනා කරන්නට මේ පින්කමේ මූලික අරමුණක් කරගෙන තිබෙනවා. එමනම් අද දවසේ අපි රැස් කරගත් උදාාර කුසලානිසංස ධර්මයන්ගේ බලෙන් එම මහත්මියට ආශිර්වාදය කරමු. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. මෙලොව ජීවිත සුවපත් වේවා. පරලොව ජීවිත සුවපත් වේවා. මෙලොව තමන්ගේ ජීවිතේ රැස් කරගත්තු සියලු කුසල සම්භාර ධර්මයන්ගේ බලයෙන් මෙලොව ජීවිතයේ සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ලක්ම ස්වර ප්‍රකාරයෙන් සාර්ථක වේවා. අනාගතයේ වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ බලාපොරොත්තු වෙන සියලු අපේක්ෂාවන් සියල්ලක්ම මුදුන්පත් වේවා. අනාගතයේ තමන් යන ගමන කිසි බාධාවකින් තොරව තමන්ගේ කටයුතු ඉතාම සාර්ථකව කරගන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කළ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තම ආදරණීය මෑණියන් වන සිසි නෝල්ටන් මහත්මියටත් ආශිර්වාදේ කරනවා. එම මහත් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මියගිය ආදරණීය පියාණන් ඇතුළු මිය පරලෝකීය සියලු මියගිය ඥාතීන්ටත් මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම රුදුරු ත්‍ස්තවාදී ප්‍රහාරයකින් මියගිය තම වැඩිමහල් සොහොයුරා වන මේජර් ලසන්ත නෝල්ටන් රණවිරුවාටත් ඒ ඇතුළු කොට මිය පරලෝකීය සියලු රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වීරෝදාර රණවිරුවන් ප්‍රධාන හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම පවුලේ සියලු දෙනාමත් ඇතුළු පවුලේ දුවා දරුවන්ටත් මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට තුනුරුවන්ගේ ආශිර්වාද බලය නිරන්තරයෙන්ම සැලසේවා කියලා මේ වෙලාවේදී සෙත් ප්‍රාර්ථනා කරනවා. අවසානයේදී රැස් කරගත් උදාාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් පින්වත් හැම දිනාටම මේ සීල කුසල් දහම් අනුමෝදන් වේවා. බෞද්ධ මහා සංගමේ පින්වත් හැම දිනාටම ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටමත් මේ උදාාර කුසලානිසංස ධර්මියෝ අඩුවක් නැතුව අනුමෝදන් වේවා. ඒ වගේම රැස් කරගත් උදාාර කුසලානිසංස ධර්මියෝ මා මේ ලෝකෙට බිහි කරපු මාගේ ආදරණීය මෑණියන්ටත් අනුමෝදන් වේවා. මාගේ පියාණන්ටත් අනුමෝදන් වේවා. ඒ අයගේ සසර ගමන සුවපත් වේවා. මා පැවිදි කරපු ගුරු දේවෝත්තමයන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමනකට උදව් උපකාර කරපු හැම දිනාටමත්
මේ සියලු කුසල් අනුමෝදන් වේවා. සිව්පස දානින් උපස්ථාන කරන හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාවට අපිව පරිස්සමින් වඩම්වාගෙන ආපු ඉරියදුරු මහත්මයාටත් මේ කුසල ධර්මයේ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. එතුමාටත් පවුලේ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. අවසානයේ උන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං. Thank you.